අගුවන් හැමෝටම අපි ප්‍රෝග්‍රෑමින් පාඩමේ 11 වසර පළවෙනි පාඩම සාකච්ඡා කරගෙන යන්නේ. ගැටළු විසඳීමට පරිගණකයේ භාවිත. නැත්නම් ගැටළු විසඳීමට පරිගණක ක්‍රම ලේඛන ලිවීම කියන පාඩම තමයි සාකච්ඡා කරගෙන යන්නේ. right? එතකොට මේ පාඩමේ අපි පොඩි කොටසක් සාකච්ඡා කරලා තියෙනවා. චුට්ටක් අපි මතක් කරොත් ඒ ටික මතක් කරලා ඉවර කරගමු. අපි සාකච්ඡා කරේ 11 වසර පළවෙනි පාඩම 11 වසර පළවෙනි පාඩම ගැටළු විසඳීමට පරිගණක ක්‍රම ලේඛන ලිවීම. ගැටළු විසඳීමට ක්‍රම ලේඛන ලිවීම. ප්‍රොසෙස් පළවෙනි පාඩම. මේ යටතේ අපි සාකච්ඡා කරා ගැටළු විශ්ලේෂණය කතා කරා. ගැටළු විශ්ලේෂණය කරන්නේ කොහොමද? ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය හඳුනා ගන්නවා. ඊළඟට ඇල්ගොරිතමයක් ගොඩ නැගීම කියන එක සාකච්ඡා කරා. ඇල්ගොරිතමයක් කියන්නේ මොකද්ද? ඇල්ගොරිතමයක් කියලා කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳීමට දාලා පියවර සියල්ල අනුපිළිවෙලින් ලියා දක්වන ක්‍රමවේදයක් ඇල්ගොරිතමයක් කියලා කියනවා. එහෙනම් මේ ඇල්ගොරිතමයක් හදන විදිහ ඇල්ගොරිතමයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ගැලී සටහන්. ඇල්ගොරිතමයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ගැලී සටහන, අනික ව්‍යාජ කේත. මේ යටතේ අපි කිව්වා මේ ඇල්ගොරිතමයක් පෙන්වන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා. එකක් තමයි අනුක්‍රම. එක දිගට පහළට යන ඒවා අනුක්‍රම. කොටස් දෙකකට බෙදෙන ඒවා වර්ණය. කොටස් දෙකකට බෙදෙන ඒවා වර්ණය. නැවත නැවත සිද්ධ වෙන ඒවා පුනර්කරණය. පාලන ව්‍යුහ තුනයි. මේ පාලන ව්‍යුහ තුන යටතේ අපි අනුක්‍රම වලට උදාහරණ රාශියක් කතා කරා. උදාහරණ 6ක් සාකච්ඡා කරා මතක ඇති. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම, සංඛ්‍යා දෙකක එකතු හා මධ්‍යන්‍ය සෙවීම, ගිය සතියේ අපි සාකච්ඡා කරා වැටු පාදානය කරපුවාම වැටුපයි දීමනාවයි දුන්නාම මුළු වැටුප සෙවීම, භාණ්ඩයක ගත් මිලයි ප්‍රතිශතය දුන්නාම විකුණුම් මිල සෙවීම, ලාභ ප්‍රතිශතය දුන්නාම භාණ්ඩ ප්‍රමාණය සහ ඒකක මිල දුන්නාම සම්පූර්ණ මුදල මෙන්න මේ වගේ හොයන ඒවා අපි එක දිගට පහළට ලියන ඒවා කියලා කිව්වා. ඒකට අපි කිව්වා අනුක්‍රම කියලා. right? දැන් අද අපි පොඩි කොටසක් කරනවා මේකේ තව මේ වර්ණයට සම්බන්ධ උදාහරණ කීපයක්. වර්ණයට සම්බන්ධ උදාහරණ කීපයක් අද කරන්නේ ඊයේ කරපුවා නේද? නෑ. ඊයේ කියන්නේ ඊයේ ක්ලාස් එකක් තිබුණේ නෑ. right? අද කරන්නේ බ්‍රහස්පතින්දා සිග්මා එකේ කියන සිග්මා එකේ හිටපු කට්ටියට තියෙනවා. SAT ගැන සරසයි නෑ ඊයේ සරසයි දුන්නේ ක්ලාස්. ඒ කටට අද ජොයින් වෙන්න කියලා කිව්වා මම. right. ආගන්න. ඔය ටික සාකච්ඡා කරලා තියෙනවා. right? ලියා ගන්නවා. ඉහත උදාහරණ සියල්ල අනුක්‍රම පාලන ව්‍යුහයට අදාළ වේ. අනුක්‍රම පාලන ව්‍යුහයට අදාළ වේ. අනුක්‍රම පාලන ව්‍යුහයට අදාළ වේ. කලින් ටික ඔක්කොම අනුක්‍රම වල තමයි අයිති වෙන්නේ. මින් ඉදිරියට වර්ණය සඳහා වර්ණය
වර්ණය පාලන ව්‍යුහය මේ විදිහට වර්ණය පාලන ව්‍යුහය සඳහා උදාහරණ සලකා බලමු. වර්ණය පාලන ව්‍යුහය සඳහා උදාහරණ සලකා බලමු. right දැන් ඊට පස්සේ ලියන්න වර්ණය පාලන ව්‍යුහය සඳහා වර්ණය පාලන ව්‍යුහය සඳහා වර්ණය පාලන ව්‍යුහය සඳහා යන සංකේතය වර්ණය පාලනය සඳහා මෙන්න මේ සංකේතය යන සංකේතයද යන සංකේතය ගැලීම් සටහන් සඳහාද යන සංකේතය ගැලීම් සටහන් සඳහාද යන සංකේතය ගැලීම් සටහන් සඳහාද if then else and if then else and if ටික then ටික else ටික and if යන වැකිය ව්‍යාජකයේ සඳහාද යන වැකිය ව්‍යාජකයේ සඳහාද යන වැකිය ව්‍යාජකයේ සඳහාද භාවිත කරයි. යන වැකිය ව්‍යාජකයේ සඳහාද භාවිත කරයි. if භාවිතේ if ආකෘතිය භාවිතේ if ආකෘතිය භාවිතේ ව්‍යාජකීයයක් ලිවීමට ආකාර කීපයක් ඇත. if ආකෘතිය භාවිතේ ව්‍යාජකීයයක් ලිවීමට ආකාර කීපයක් ඇත. දැන් චුට්ටක් බලාගන්න මේ මත් දැන් මේ වර්ණයක් කියන්නේ වර්ණ මතක ඇති අපි වර්ණය සඳහා උදාහරණ ගත්තා.
වර්ණය සඳහා උදාහරණ ගත්තා මොනවද? දෙල්ලා සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන. එතකොට එතෙන්දී ඔයාලා මතක ඇති කොන්දේසියක් ඇති වුණා. මතකද? කොන්දේසියක් තිබුණා. ශේෂය බිඳුව නම් ඉරට්ට සංඛ්‍යාවක්, ශේෂය එක නම් ඔත්තේ සංඛ්‍යාවක් කියන එක අපි ප්‍රතිදානය කරා. එතකොට එතෙන්දී කොන්දේසියක් කියනවානේ ශේෂය බිඳුව නම් ඔත්තේ. ශේෂය බිඳුව නම් ඉරට්ටේ, ශේෂය එක නම් ඔත්තේ. ඒ විදිහට. සංඛ්‍යා දෙකේ විශාල සංඛ්‍යාව යටි මතකද? n1 විශාලයි n2 නම් පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවට වඩා විශාල නම් කියලා පළමු සංඛ්‍යාව ප්‍රදානය කරා. එහෙම නැත්නම් දෙවෙනි සංඛ්‍යාව ප්‍රදානය කරා. මෙන්න මෙතනදී කොන්දේසියක් මත පදනම් වෙලා තියෙනවා. යම් කිසි කොන්දේසියක් මත පදනම් වෙලා යම් කිසි පියවරක් ඉටු වෙනවා. කොන්දේසියක් සත්‍ය වීම මත පියවරක් ඉටු වෙනවා. දැන් අපි නිකන් උදාහරණයක් ලියුවොත් එහෙම මේ මම මේක ලියලා පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. ඔයාලා මොනවද ලියන්න එපා චුට්ටක් බලා ගන්න. රයිට් දැන් අපි අර සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව හොයන එකට නිකන් ඇල්ගොරිතම් එකක් ලියුවොත් එහෙම මතක තියෙන්නේ ඔයාලට. ආරම්භය ඔන්න ස්ටාර්ට්. විද්‍යාර්ථී ගීතයක් මම නිකන් ඔයාලා ලියුවොත් මෙන්න ආරම්භය. රයිට් ඊළඟට අපිට සංඛ්‍යාව ඇතුළත් කරන්න වෙනවා. සංඛ්‍යා දෙකක් නේ. input first number පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. input first number මම මේක n1 කියලා ගන්නවා. ආදානයන් නිසා සමාන්තර ආශ්‍රය දෙනවා. input second number n2 කියලා ගන්නවා. ඒ වගේම පුළුවන්. ඔන්න first number එකයි second number එක input කරගත්තා. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතනදී check කරන්න ඕනේ කොන්දේසියක්. n1 n2 වඩා වැඩිද කියලා check කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? කොන්දේසියක් දාලා මෙන්න මේ කොන්දේසිය තුල අහනවා n1 විශාලයි n2ද මෙතන පොඩි ප්‍රශ්නාර්ථයක් දාන්න පුළුවන් යාළුවා. ඒකෙන් ප්‍රශ්නාර්ථයෙන් අදහස් වෙන්නේ n1 කියන සංඛ්‍යාව n2ට වඩා විශාලද? මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? දැන් මම ඔයාලට ප්‍රශ්නයක් අහනවා n1 n2ට වඩා වැඩිද කියලා අහනවා. ඔන්න උත්තර තමයි n1 n2ට වඩා විශාලද? උත්තර දෙකයි දෙන්න පුළුවන් අර. වෙන කිසිම දෙයක් කියන්න බෑනේ. ඔව්. එහෙම නැත්නම් නෑ කියලා උත්තර දෙකක් දෙන්න පුළුවන්. මේකට තිබිය හැකි උත්තර දෙකයි. ඔව් නෑ. yes සහ no. මේක ඔව් කියලා කියන්නේ n1 n2ට වඩා වැඩිද කියලා ප්‍රශ්නේ අහන්නේ. මේක ඔව් කියලා කියන්නේ කවුද විශාල සංඛ්‍යාව? එහෙනම් මෙතනදී අපි කියනවා විශාල සංඛ්‍යාව කවුද? ප්‍රතිදානයක් තියෙන්නේ n1 තමයි විශාල සංඛ්‍යාව. එහෙනම් මට පුළුවන් show x කියලා දෙන්නත් පුළුවන්. show මොනේ ප්‍රතිදානයනේ output එක. output x නෙවෙයි n1. output n1 ප්‍රතිදානය කරන්න. එහෙම නැත්නම් මේක අසත්‍ය නම් කවුද විශාල වෙන්නේ? n2 නේ. එහෙනම් ප්‍රතිදානය කරන්නේ output n2. මෙයා කොහොම ප්‍රතිදානය කරත් අන්තිමේට end එකට ඇවිල්ලා නතර වෙන්න ඕනේ. මෙයාත් මෙහෙම පල්ලෙහාට එනවා. මෙහෙට එනවා. මෙතන මේකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මෙතන ස්ටොප් වෙනවා. දැන් මේක තමයි අපිට ඔයාලා කවුද කියන්නේ කොන්දේසියක්. කොන්දේසියක් මත පදනම් වෙලා නේ
කොන්දේසියක් මත පදනම් වෙලා ඒ කොන්දේසිය සත්‍යයන් එක පැත්තකටද මේ කොන්දේසිය සත්‍ය නම් මෙයා කරනවා මේ කොන්දේසිය සත්‍ය නම් මෙයා කරනවා ඒකල නතරනේ. ඒතර මේ කොන්දේසිය තමයි මේකේ වර්ණය වෙන්නේ. වර්ණය කියන්නේ මේකේ සිලෙක්ෂන් එක තෝරා ගැනීම. මේ කොන්දේසිය මත මේ පැත්ත වැඩ කරනවද මේ පැත්ත වැඩ කරනවද කියලා තීරණය කරන්න යන්නේ. ඉතින් ඕක ලිඛිතව ලියද්දී මෙහෙම ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සත්‍ය අවස්ථාව පමණයි. ඒ කියන්නේ අපිට සමහර අවස්ථාවල සිද්ධ වෙනවා මේ සත්‍ය නම් කරන්න ඕන දේ විතරයි තියෙන්නේ. අසත්‍ය නම් කරන්න ඕන දෙයක් එයා කියන්නේ නැතුව තියෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. ඉස්සරහට උදාහරණ දෙන්න. ඒ වගේ අවස්ථාවක් ආවොත් මේක ලියලා තියාගන්න ඕනේ. මේක ලියන්නේ if බලන්න if මෙතන අපි කොන්දේසිය කියලා කොන්දේසිය මම ඉංග්‍රීසියෙන් ලියන්න condition then කියන වචනේ ලියන්න ඕනේ. if condition then right ඊට පස්සේ මැද ලියන්නේ සත්‍ය අවස්ථාව මේක සත්‍ය නම් මේ කොන්දේසිය සත්‍ය නම් කළ යුතු දේ කියලා මම සිංහලෙන් ලියන්නම්කෝ. සත්‍ය නම් කළ යුතු දේ. නැත්නම් පැහැදිලිද කියන්නේ? සත්‍ය නම් කළ යුතු දේ. මේ කොන්දේසිය සත්‍ය නම් කළ යුතු දේ මෙතන ලියනවා. ඊළඟට කෙලින්ම end if කියලා දානවා. if එක ඉවරයි කියලා දානවා. end if ඒක අවස්ථාව. if එක ලිවිය හැකි එක අවස්ථාවක් ඔය. දෙවෙනි අවස්ථාව උට බලාගෙන කියන්න එපා. ලියන්න දෙන්න. දෙවෙනි අවස්ථාව සත්‍ය අසත්‍ය අවස්ථා දෙකම සත්‍ය හා අසත්‍ය අවස්ථා දෙකම භාවිතා කරද්දී අපි ලියනවා if කොන්දේසිය condition then මෙතන සාමාන්‍ය කලින් දිනේම සත්‍ය අවස්ථාව සත්‍ය නම් කළ යුතු දේ සත්‍ය නම් කළ යුතු දේ කියන්න ඕනේ. ඊට පස්සේ else එකක් දානවා මේ else කියලා ලියලා මේ කොන්දේසිය අසත්‍ය නම් කරන්න ඕන දේ මෙතන ලියන්න ඕනේ. අසත්‍ය නම් කළ යුතු දේ අසත්‍ය නම් කළ යුතු දේ ලියලා මෙතන ලියන්න ඕනේ ඔක්කොම ඉවරලා if එක ඉවරයි කියලා end if බලන්න මම මේ ලියලා තියෙන විදිහ හොඳට පැහැදිලි කරගන්න. මෙන්න මේ ටික මේ එක සමානයි මේ එක ලයින් එක ලියලා තියෙන්නේ. if else end if කියන එක ලයින් එකේ ලියලා තියෙනවා. ඒක යටතේ තමයි මේ චුට්ටක් ඉඳ තියලා සත්‍ය නම් කළ යුතු දේ. else එක ලියලා ඒක චුට්ටක් ඉඳ තියලා සත්‍ය නම් කළ යුතු දේ. if else end if මේකේ if end if කියනවා දෙකම එකම ගානට එකම ලයින් එකේ ලියා ගන්න. right ඔය තියෙන අවස්ථා දෙකයි. ඉස්සලාම යාලා මේක ලියාගන්න මේ අවස්ථා දෙක පළවෙනි අවස්ථාව සත්‍ය අවස්ථාව පමණක් දෙක සත්‍ය අසත්‍ය අවස්ථා දෙකම කියලා ලියලා මේ දෙක දෙක ලස්සනට කොටු කරගන්න මේ
මේකේ ටග් ගාලා ලියලා ගැලි ඉස්සරහට දැම්මම ඉන්න එපා. ගැලි ඉස්සරහට ඕනේ නැහැ. ගැලි ඉස්සරහ පස්සේ අදමු. මේ දෙක මේකයි ලියා ගන්න. තුන්වෙනි එක තමයි if මෙතන කොන්දේසි පළවෙනි කොන්දේසිය condition 1 ඒ කොන්දේසි එක සත්‍ය නම් කරන්න ඕන දේ මෙතන සත්‍ය නම් එහෙම නැත්නම් මේ කොන්දේසි අසත්‍ය නම් if එකක් දානවා ඒකේ කොන්දේසි දෙවෙනි එක condition 2 ඒක සත්‍ය නම් මෙතන ලියනවා කළ යුතු දේ ඒක සත්‍ය නම් කළ යුතු දේ මෙතන ලියනවා එහෙම නැත්නම් අසත්‍ය නම් කළ යුතු දේ
හැම එකකම ඉන්ඩිෆ් එකක් එන්න බෑ මේ තියෙන්නේ ඇතුළේ if එකේ ඉන්ඩිෆ් එක මේ තියෙන්නේ ඇතුළේ if එකේ ඉන්ඩිෆ් එක මේ එළියෙත් if එකක් තියෙනවානේ එළියේ තියෙන if එකේ ඉන්ඩිෆ් එක if else මෙතනින් ඉවර වෙන්න ඕනේ ඔක තේරුම් ගන්න උදාහරණ කරන්නේ මේ if else ඉන්ඩිෆ් කියන අර ලියන පිළිවෙල මතක තියාගන්න මේක අතන ගන්න තුන්වෙනි ආකාරය ඇඳගන්න ඊට පස්සේ ප්‍රශ්න ලියා ගන්න පුළුවන් මේකට මේක අරගෙන ඉන්න සයෝගත් ලියාගන්නද මේක ලියා ගන්න ඕන තුන්වෙනි කියලා තුන if තුල තවත් if තුල තවත් if එකක් කියලා තියෙන්නේ if තුල තවත් if එකක් ඊළඟ nested if right ඊට පස්සේ ලියන්න ඕනේ මේක ලියලා ඉවර වෙලා එනම් වර්ණය සඳහා උදාහරණ වර්ණය සඳහා උදාහරණ වර්ණය සඳහා උදාහරණ පළවෙනි එක තමයි සංඛ්‍යා දෙකක සංඛ්‍යා දෙකක් ඇතුළත් කර සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව පෙන්වු කිරීම සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යා පෙන්වු කිරීම ඕකේ අනුකූල හද ඒ ප්‍රශ්නය අපහු කියන්න පුළුවන්ද සර්? සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව පෙන්වු කිරීම සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව පෙන්වු කිරීම සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව පෙන්වු කිරීම
හරි ආගන්නෝ දැන් මෙතන තියෙන දේ දැන් මේ ගැලී ඉස්සරහට පැහැදිලිනේ පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කිරීම දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කිරීම පළවෙනි සංඛ්‍යාව වඩා දෙවෙනි සංඛ්‍යාව වැඩි නම් පළවෙනි සංඛ්‍යාව ප්‍රතිදානය කිරීම එහෙම නැත්නම් දෙවෙනි සංඛ්‍යාව ප්‍රතිදානය කිරීම ඕකට හිතන්න ව්‍යාජකීයද ලියන්නේ කිව්වා කියලා right දැන් ව්‍යාජකීයද ලියන්නේ කියපුවාම මේ ටික ලියන්න පුළුවන් නේද මේ බලන්න start එකේ උනේ begin input first number එක අපි ලියනවා read first number පළමු සංඛ්‍යාව කියවා ගන්න n1 කියලාම ගමු දෙවෙනි එක read second number දෙවන සංඛ්‍යාව කියවා ගන්න n2 දෙවන සංඛ්‍යාව කියවන්න දැන් තමයි ප්‍රශ්නේ මේ කොන්දේසියක් තියෙනවා කොන්දේසිය සත්‍ය නම් එකක් කරන්න කියනවා කොන්දේසිය අසත්‍ය නම් තව එකක් කරන්න කියනවා දැන් කොන්දේසිය කොහෙද ලියන්නේ කොන්දේසිය මේක නම් මේක කොන්දේසිය නම් කොන්දේසිය ලියන්නේ මේකේ if එකක් ලියන්න ඕනේ if එකක් ලියලා if කියලා ලියලා මේ කොන්දේසිය මොකක්ද කොන්දේසිය n1 විශාලයි n2 නම් කියන්නේ දෙවි අදකද කොන්දේසියක් සත්‍ය නම් කොන්දේසිය සත්‍ය නම් ප්‍රතිදානය කරන්න කියනවා ඉන්නවා කොන්දේසිය සත්‍ය නම් ප්‍රතිදානය කරන්න කියනවා ඉන්නවා එහෙනම් මේ කියනවා කොන්දේසිය මෙන්න කොන්දේසිය සත්‍ය නම් මොකද මෙතන ලියන්නේ සත්‍ය නම් කරන්න තියෙන්නේ output n1 එහෙනම් මම ලියනවා show ප්‍රතිදානය කරන්න n1 ප්‍රතිදානය කරන්න කවුද විශාල සංඛ්‍යාව n1 නේ n1 ප්‍රතිදානය කරන්න කියලා කියනවා right මේ කොන්දේසිය සත්‍ය නම් ප්‍රතිදානය කරන්න n1 කොන්දේසිය සත්‍ය නම් ප්‍රතිදානය කරන්න n1 කොන්දේසිය අසත්‍ය නම් නෝ කියලා කියන අසත්‍යනේ කොන්දේසිය නෝ කියලා කියන අසත්‍ය කොන්දේසිය අසත්‍ය නම් ප්‍රතිදානය කරන්න කියනවා n2 එහෙනම් අසත්‍ය නම් කියන එක ලියන්නේ මේකෙලි else කියලා ලියන්න ඕනේ අසත්‍ය නම් else කියලා ලියන්න ඕනේ කරන්නේ මොකද යන්නේ show n2 show කරන්න කියනවා if එක ලියුවා else එක ලියුවා එහෙනම් ඊට පස්සේ ලියන්නේ end if එක ඉවරයි මෙතනින් if එක ඉවරයි කියන එක සනාථ කරනවා end if එක ඉවරන පස්සේ ප්‍රෝග්‍රෑම් එකත් ඉවරයි ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ ව්‍යාජකීයත් ඉවරයි ව්‍යාජකීයයේ end එක ඔන්න ව්‍යාජකීයය එන්නේ ව්‍යාජකීයය right ගැලේ සරණ ඉස්සලා වද ගන්න ඊළඟට ව්‍යාජකීයය ලියන්න
එහෙනම් ඔය තමයි වර්ණය. අපිට මතක තියාගන්න වර්ණයේදී සිද්ධ වෙන්නේ යම් කිසි කොන්දේසියක් සත්‍ය නම් එක පියවරක් හෝ පියවර දෙක තුනක් කියන්න පුළුවන් මෙතන. යම් කිසි කොන්දේසියක් සත්‍ය නම් එක පියවරක්ද ඒ කොන්දේසිය අසත්‍ය නම් වෙනත් පියවරක්ද සිදු කරනවා. ඒක ලියන්නේ if else end if පාවිච්චි කරලා. පැහැදිලිද මේක? right. අත උදාහරණ දෙන්න. ඊළඟ උදාහරණ ලියා ගන්න. ඒක උදාහරණ දෙක. සිසුවෙකු ලබාගත් ලකුණු අනුව ලකුණු කියන්නේ මාක්ස්. සිසුවෙකු ලබාගත් ලකුණු අනුව එය 50 හෝ ඊට වඩා වැඩි නම් එය 50 හෝ ඊට වඩා වැඩි නම් pass 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 ලෙසද සමත් කියන එක 50 හෝ ඊට වඩා වැඩි නම් pass ලෙසද 50ට අඩු නම් 50ට අඩු නම් fail ලෙසද 50 හෝ ඊට වඩා වැඩි නම් pass ලෙසද 50ට අඩු නම් fail ලෙසද පෙන්වුම් කිරීම කියලා දාන්න. පෙන්වුම් කිරීම ඒ කියන්නේ මෙතන යටි ලියා ගන්නවලා මාක් විශාලයි හෝ සමානයි 50 නම් එතකොට pass. එහෙම නැත්තම් මාක්ස් උඩයි 50 නම් fail. මේක තමයි අපිට තියෙන කොන්දේසි. right. ගැලී සටහනේ පළවෙනි පියවර විතරක් ලියන්න. ලකුණු ඇතුළත් කිරීම කියන එක ලියන්න ගැලී සටහන. ගැලී සටහනේ ලකුණු ඇතුළත් කිරීම කියන එක ලියන්න. right. මේකේ ඉස්සල්ලාම ආදානය කරගන්න. begin ගැලී සටහන නේ. නේ. ආරම්භ කරන්න. ලකුණු ඇතුළත් කරන්න ඕනේ නේ. ලකුණු ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් input marks ලකුණු ඇතුළත් කරගන්න. right. input marks ලකුණු ඇතුළත් කරගන්න. ඔයාලා එන් කියලා ගන්නත් පුළුවන්. input mark m. දැන් මොකද ගන්න තියෙන්නේ? කොන්දේසියක් දාන්න. ලකුණු අනුව pass the fail කියලා කියන්න ඕනේ මෙයා. ලකුණු අනුව pass the fail කියලා කියන්න ඕනේ. එහෙනම් කියමු මොකද්ද? m වල අගය විශාලයි හෝ සමානයි 50ද? ලකුණු 50ට වඩා වැඩි හෝ සමානද? m වල අගය
එම්මලගේ 50 හෝ ඊට වඩා වැඩිද උත්තර දෙකයි. මේක yes වෙන්න පුළුවන්. මේක no වෙන්න පුළුවන්. අසත්‍ය වෙන්න පුළුවන්. මට කියන්නේ yes වුණොත් මොකද වෙන්නේ? මේක yes නම් අපි ප්‍රතිදානය කරන්නේ මොකද්ද? මේක yes නම් ප්‍රතිදානය කරන්නේ මොකද්ද? ලකුණු 50 හෝ ඊට වඩා වැඩි නම් ප්‍රතිදානය මොකද්ද? pass. නේ? එහෙනම් output ප්‍රතිදානය වෙනවා pass කියලා. text එකක් වචනයක් ප්‍රතිදානය වෙන්නේ හින්දා මම උඩු කොමා දෙකක් දානවා. වචනයක් ප්‍රතිදානය හින්දා උඩු කොමා දෙකක් දානවා. එහෙම නැත්තම් ප්‍රතිදානය වෙනවා කවුද? fail කියලා. ඇයි ඒ? 50කට වඩා අඩු වෙන්නේ. output fail. සංදු කොමාවක් දැම්මත් ගැටලුවක් නැහැ. පේනනේ වලට. ලකුණු 50ට වඩා වැඩි නම් pass. ලකුණු 50ට වඩා වැඩි නම් pass. ලකුණු 50ට වැඩි නම් pass. එහෙම නැත්නම් fail. එහෙම නැත්නම් fail. stop. ව්‍යාජ කීයද ලියන්න පුළුවන් නේ? begin read mark ලකුණු කියවන ලකුණු කියවන m වලට දාගමු කොන්දේසිය m වලගේ විශාලයි හෝ සමානයි 50 නම් pass කියලා ප්‍රතිදානය කරා එහෙම නැත්නම් fail කියලා ප්‍රතිදානය කරා එච්චර 50ට වැඩි නම් pass නැත්නම් fail මේක මම දැන් ලියන එක ලියන්න අනිත් එක ඔයාලා ලියන්න ඕනේ
right කරද මේක ලියලා ඉතින් බලන්න මේකේ ප්‍රතිදානය වෙන විදිහ ලකුණු අතුලත් කරනවා ඔන්න රේට් මාක් කීයද මාක් එක 70යි ලකුණු 70යි කොන්දේසිය මොකද කියන්නේ 70 50ට වඩා වැඩිද 70 විශාලයි හෝ සමානයි 50ද ඔව්නේ yes මේක සත්‍යයි ඒක සත්‍යයි 70 50ට වැඩි 70 50ට වඩා වැඩි එහෙනම් ඒක සත්‍යයි සත්‍යය නම් මොකද වෙන්නේ මේ කොන්දේසිය සත්‍ය වුණොත් show pass එහෙනම් pass කියන එක ප්‍රතිදානය ලකුණු 50යි input mark 50යි 50 විශාලයි හෝ සමානයි 50 විශාලයි හෝ සමානයි 50 ඒකත් සත්‍යයි yes 50 විශාලයි හෝ සමානයි 50 ඒකත් සත්‍යයි සත්‍යයි නම් ආයේ පාස් කියන එක ප්‍රතිදානය ලකුණු 40යි 40 විශාලයි හෝ සමානයි 50 40 50 කට වඩා වැඩිද නෑ අසත්‍යයිනේ මේක අසත්‍යයි නම් මේ කොන්දේසිය අසත්‍ය නම් මෙයාට යන්න else එකෙන් සිද්ධ වෙනවා show fail එහෙනම් fail කියලා ප්‍රතිදානය එන්න මේක ඉහත යලින් සටහන නැත්නම් ඉහත ගැටලුව පහත දත්ත මත ක්‍රියාත්මක කරමු ඉහත ගැටලුව පහත දත්ත මත ක්‍රියාත්මක කරමු ඉහත ගැටලුව පහත දත්ත මත ක්‍රියාත්මක කරමු
තුන්වෙනි උදාහරණ. පුද්ගලයෙකුගේ වයස ඇතුළත් කර එය 18 හෝ ඊට වැඩි නම් ඇඩල්ට් ලෙසද 18ට අඩු නම් චයිල්ඩ් ලෙසද පෙන්වුම් කිරීම. age විශාලයි සමානයි 18යි නම් ඇඩල්ට්. එහෙම නැත්නම් චයිල්ඩ්. ඔබ දැන් මේ කරන්නේ ගෙදරදී. එතකොට ඔයාලගේ මේ ප්‍රශ්න ලියාගන්න ගෙදරදී කරන්න. තව එක ඔන්ලයින් ක්ලාස් එකක් මම ඔක්කොටම දානවා පොදුවේ 10 වසරේ අර ප්‍රොඩක්ෂන් ටියුට් එකේ තව කොටසක් තියෙනවා ඒක ඉවර කරගන්න. මේක මේ සතිය තුළද දාන්න. සරසවියකේ කට්ටියට ඉදිරියට ජනවාරි මාසේ පන්ති තියෙන්නේ අද ඒක ඔයාලා දැනුවත් කරයි. ඉරිදා දමින්ද සරි ක්ලාස් එකට කලින් සරසවිය කට්ටියට ඉරිදා දමින්සේ ක්ලාස් එකට පස්සේ ගණන් සරසවිය කට්ටිය කීයද තියෙන්නේ 8 10ද 7 නම් යමාරනේ අයම ටයිම් එක දාන්න මම හිතන්නේ 10 12 දාලා තියෙනවා වල 7 10ද තියෙන්නේ ඔය අපේ ක්ලාස් එක හරින්නේ 10 10 නම් 10යි කාල 12යි කාල සරසවි කියන්නේ ඒක බලමු අපි ඒක ඔයාලා පේපර් ක්ලාස් එක පටන් ගත්තාම ඉතින් සරසවි කියන්නේ අනිත් පද්ධතියක මේ සාමාන්‍ය දේ තියෙනවා නේ සිප් බැංගී බ්‍රහස්පතින්ද ඔමෙක්ස් එකේ සෙනසුරාදා 6:00ටම බදාදා 5:00 ඒ දවස් දෙක තියෙනවා රයිට් අනිත් පද්ධතියේ සාමාන්‍ය දේ තියෙනවා සරසවිගේ ටයිම් එක වෙනස් වෙන එක සිකුරාදා හවස දාලා තිබ්බනේ ඒක ඉරිදා දාලා තියමු පේපර් ක්ලාස් පටන් ගත්තා පස්සේ අපි සාමාන්‍ය පද්ධතිය සිකුරාදා හවස දාමු එතකොට ඉතින් ටිකක් ඔයාලට වැඩ ගොඩක් කෙරෙන්න තියෙන්නේ නේ මේ ඒක නිසා මේ වෙලාව තමයි ඔයාලගේ සරසවිගේ අවශ්‍ය පන්ති තියෙන ඉදිරියට right කාලසටහන ටික මම ඉස්සරහට දාන්නම් එහෙනම් අද ක්ලාස් එක ඉවරයි මේක ඔයාලා තනියම කරන්න මේක පුළුවන් කරා හරිද ලියන්න තියෙන්නේ right වෙන මොනවද ගැටලු තියෙනවද එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි ජනවාරි මාසේ තමයි ඊට ස්පෙෂල් ක්ලාස් වලින් හම්බ ආයුබෝවන් සර් සේම් යාස් ආයුබෝවන් සර් සේම යාස් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් සුබ අවුරුද්ද දක්වා ආයුබෝවන් සර් සුබ අලුත්